වප්පුර 15ක පොහොය දිනේදී වෙනදාට වඩා වෙනස් වූ ආකාරයට අද මේ පොහොය දිනේ සමරන්නට අපට සිද්ධ වෙලා තිබෙනවා. සදහවත් හිතවතුනි, අද මේ පොහොය දිනය මුළු රටම බොහොම නිශ්ශබ්දව සමරන දිනයක් විදිහට එක අතකින් අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද හේතුව ඒක මම නැවත නැවතත් පුන පුනා කියන්න අවශ්‍ය නැහැ. අපේ රටේ මේ මොහොතේ පවතින තත්ත්වය මූලික කරගෙන, ඒ වගේම ලෝකයේටම බලපා තිබෙන වසංගත තත්ත්වය හේතු කරගෙන සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙතක් විදිහට, ක්‍රමයක් විදිහට අද දිනේදී සියලු විහාරස්ථානයන් වෙතට ගමන් කිරීම, විහාරස්ථානයන් නවට ගැවසීම සීමා කරලා නිවසට වී ඔබට ආගමික වතාවත් තුළ නිරත වෙන්නට අවශ්‍ය කරන උපදේශය රජය විසින්, සෞඛ්‍ය අංශ විසින් ලබා දීලා තිබෙනවා. ඒ අනුව ඔබ ක්‍රියාත්මක වෙන බව අප හොඳින්ම දන්නවා. ඒ නිසාම නිවසේ සිටින ඔබ වෙනුවෙන් අද උදෑසන කාලයේදී සිල් සමාදන් කරවීමේ කටයුත්ත ආරම්භීමෙන් පසුව හිරු සීල පාරමිතාව බොහොම සාර්ථකව මේ ආකාරයට කොළඹ පැලවත්තේ පිහිටි හිරු ලයිව් ස්ටුඩියෝ පරිශ්‍රයේදී සිද්ධ කරනවා. ඉතින් අද මේ ආකාරයට මේ කටයුත්ත සිද්ධ කරද්දී විශේෂයෙන් ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන්, මේ කටයුත්ත කොහොමද මේ විදිහට කරන්නේ, නිරෝධායන නීති රීති පනවා තිබෙන මොහොතක කියලා. අපි බොහොම වගකීමෙන් කියනවා සියලු දෙනා බොහොම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනා කටයුතු කරන බව අපි නැවත නැවතත් ඔබට මතක් කරනවා. ඉතින් මේ කටයුතු සියල්ලක් මෙලෙස සිදුවන අතරේදී නිවසේ සිට පවුලේ සියලු දෙනා සමග රූපවාහිනී ඉදිරියේ වාඩි වී හිරු සීල පාරමිතාව සමග සම්බන්ධ වන ඔබ වෙනුවෙන් අපි මේ මොහොත වෙන් කර ගන්නට සූදානම් බොහොම සුවිශේෂී මාතෘකාවක් පිළිබඳව කතා කරන්න. මේ මාතෘකාව ඔබේ ජීවිතයට ගොඩක් බලපෑමක් කරයි කියන විශ්වාසය අපිට තිබෙනවා. මොකද හේතුව මේ අපි අද දවසේදී කතා කරන තරහව පාලනය කර ගැනීම නම් වූ මාතෘකාව ඔබේ ජීවිතයට ගොඩාක් සමීප මාතෘකාවක්. සමහර අවස්ථාවලදී ඔබේ ජීවිතයේ යම් යම් අවාසි සහගත තත්වයන්, යම් යම් ගැටලුකාරී තත්වයන් මතුවන්නට අපි මේ කතා කරන තරහව නම් වූ මාතෘකාව හේතු වෙලා තිබෙන්න පුළුවන්. පවුලේ සමගියට හානි වෙන්න අවශ්‍ය කරන වටපිටාව, රැකියාව තුළ ගැටුම් ඇති වෙන්නට අවශ්‍ය කරන වටපිටාව ආදී නොඑක් අර්බුදකාරී අවස්ථාවන් මතුවන්නට හේතු වෙච්ච මාතෘකාවක් විදිහට අපි මේ මාතෘකාව හඳුනාගන්නේ. ඉතින් මේ පිළිබඳව කතා කරන්න අද දවසේදී බුදුන් වහන්සේ දේශනා කරන ලද මේ නිර්මල වූ ධහම, ඒ නිර්මල වූ දර්ශනය මූලික කරගෙන විග්‍රහයන් ඉදිරිපත් කරන්නට අපි ඊටමත් ගෞරවපූර්වකව, নমස්කාරපූර්වකව ආරාධනා කරමින් අපේ මැදිරියට වැඩම කරවදාල ඓතිහාසික කල්යාණි රාජමහා විහාරාධිකාරී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, රාජකීය පඬිත ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමියන් ඊටමත් ගෞරවයෙන් යුක්තව নমස්කාරපූර්වකව පිළිගන්නවා අපේ කතා බහට. අවසරයි අපේ හාමුදුරනේ. ඒ වගේම සදහවත් හිතවතුනි, මේ මාතෘකාව පිළිබඳව තව තවත් විග්‍රහ කරගන්නට, මේ මාතෘකාවේ ගැඹුරට ගොස් තව තවත් හොඳින් යහපත් පැහැදිලි කිරීම කරා යන්නට අවශ්‍ය නිසා අපි ඊටමත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කරමින් මේ ස්ථානයට වැඩම කරවදාල ගාල්ල හිමිදුම හබරකඩ ශ්‍රී විජයානන්ද පිරිවෙන් රාජමහා විහාරවාසී, කැලණිය විශ්වවිද්‍යාලයේ ආරාධිත කතිකාචාර්ය, රාජකීය පඬිත දර්ශනපති ලේල්වල අරියධම්ම ස්වාමීන් වහන්සේත් ඊටමත් ගෞරවපූර්වක, নমස්කාරපූර්වක අපේ කතා බහට පිළිගන්නවා. අපේ හාමුදුරනේ, තරහව පිළිබඳව කතා කරන්න නම් ගොඩක් කාරණා තියෙනවා. අපිට ඉදිරියට මේ වැඩසටහන අපේ කතා බහ තුළ ඉදිරියට කරගෙන යන්නට පුළුවන් විවිධ මාතෘකා, අනුමාතෘකා ඔස්සේ ගොස්. නමුත් ඊට කලින් මම කැමති මූලික පැහැදිලි කිරීමක් කරගන්න, තරහව නම් වූ මාතෘකාව අපිට කොහොමද බුදුන් වහන්සේ දේශනා කරලා උන්වහන්සේගේ දර්ශනය තුළ උන්වහන්සේ පැහැදිලි කරන්නේ. යම්කිසි විදිහකට තරහව ඇති වෙන්නට හේතුව බෞද්ධ මනෝවිද්‍යාත්මකව ගත්තොත් යම්කිසි නිර්වචනයකින් යුක්තව පැහැදිලි කරගන්න පුළුවන්කමක් තිබෙනවද අපිට? සියලු දෙනාටම තෙරුවන් සරණින් සුබ වාසනාවන්ත උදෑසනක් වේවා. අතිගෞරවාර්හ දර්ශනපති රාජකීය පඬිත ලේල්වල අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ, රුවන් මහත්මයා, ඒ වගේම අද දවසේ නිරෝධායන නීතිවලට ගරු කරමින් නිවෙස්වල පෙහෙවස් සමාදන් වී මේ
පින්කම් ආගමික කටයුතු වලට සම්බන්ධ වෙන පින්වත්නි. අද අපි මාතෘකාවක් විදියට අරගත්තේ මේ තරහව පාලනය කර ගැනීම කියන මං හිතනවා හැම කෙනාගේම ජීවිතවලට ඔබෙත් අපේ ජීවිතවලට ප්‍රායෝගිකව අදාළ සම්බන්ධ කාරණයක්. මේක ජාති ආගම් ભેද වලින් තොරව වෙනත් අපි අතර තියෙන වෙනස්කම් වලට සීමා වෙන්නේ නැතුව මිනිස්යෝ විදියට හැම කෙනාටම අදාළ කාරණයක් නිසා මේ සම්බන්ධයෙන් තථාගත බුදුරජාණන් වහන්සේ කරන පැහැදිලි කිරීම උතුම් ශ්‍රී සද්ධර්මයේ තුල එන විස්තර කිරීම හැම කෙනෙකුටම අදාළ වෙන කාරණා විදියට අපිට සැලකිල්ලට ගන්න පුළුවන්. ඒ වගේම තමයි වටහා ගන්නට උත්සාහයක් ගන්නට පුළුවන්. දැන් තරහව යනු කුමක්ද කියන ප්‍රශ්නය සරල ප්‍රශ්නයක් විදියට අපිට වචන කිහිපයකින් නගන්න පුළුවන් වුණාට මේක දාර්ශනික අර්ථේනොත් මනෝවිද්‍යාත්මක අර්ථේනොත් කල්පනා කරලා බැලුවොත් ඊටාම දීර්ඝ අධ්‍යයනයක් කිරීමෙන් වටහා ගත යුතු කාරණයක් බවට පත් වෙනවා. අපි සරලව මේ කාරණය තේරුම් ගන්න උත්සාහ කළොත් අපි ජීවත් වෙනකොට මේ ලෝකයට ප්‍රතිචාර දක්වන ක්‍රම කීපයක් තියෙනවා. දැන් අපේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන මේ පංචේන්ද්‍රියන්ගෙන් තමයි අපි මේ බාහිර ලෝකය අඳුනගන්නේ. බාහිර ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්නේ. සහ බාහිර ලෝකය තුලින් අපේ මේ ඉන්ද්‍රියන්ගෙන් අඳුරගන්න, ඉන්ද්‍රියන්ට ගොදුරු වන, අපි දැන හඳුනා ගන්න දේවල් වලට අපි ප්‍රතිචාර දක්වන ක්‍රම තියෙනවා. අපි කැමති දෙයක් නම් අපි ඒකට ආසාවෙන් ප්‍රතිචාර දක්වන මිනිස්සුයොත් එහෙමයි, සත්වයොත් එහෙමයි. අපි අකමැති දෙයක් නම්, අපිට හානිකර දෙයක් නම්, අපේ පනට හානිකර, අපේ හැඟීම් වලට හානිකර දෙයක් නම් ඒකට හැම කෙනෙක්ම දොම්නසින් ප්‍රතිචාර දක්වනවා. සොම්නසින් නෙමෙයි, දොම්නසින් ප්‍රතිචාර දක්වනවා. ඒ දොම්නසින් ප්‍රතිචාර දැක්වීම සමහර විට ඒ අපි දොම්නසින් දකින දේ අප වෙත එල්ල කරන කෙනා හෝ දේට අනතුරක් කිරීමේ හැඟීමත් එක්ක වෙන්න පුළුවන්. එතකොට දැන් මේ තථාගත ධර්මය, තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පදනම් කරගත්ත ආභිධර්මික පැහැදිලි කිරීම වල, බෞද්ධ මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීම වල කියන්නේ මේ ද්වේෂය කියන එක, තරහ කියන එකේ තියෙනව ලක්ෂණ දෙකක්. එකක් තමයි දොම්නස් සහගත වීම. ද්වේෂයක් තියෙන වෙලාවක කෙනෙකුගේ හිත සොම්නසින් නෙවෙයි පවතින්නේ, දොම්නසින් පවතින්නේ. එක පළවෙනි ලක්ෂණය. දෙවෙනි එක තමයි මේ ද්වේෂය, තරහ ඇති වුණාට පස්සේ හානියක් කිරීමේ හැඟීම ඇති වෙන්න පුළුවන්. ඒ හානියක් කිරීම සමහරවිට තමන්ට හානියක් කරගන්න හිතෙන්නත් පුළුවන්. නේ? තරහ බලවත් වුණාම, තරහින් දොම්නස් ඇති වුණාම ද්වේෂය තමන් වෙතට එල්ල වෙන්න පුළුවන්. තමන්ට හානියක් කරගන්න හිතෙන්න පුළුවන්. එපමණක් නෙවෙයි, ඒකෙන් තව කෙනෙකුට, වෙන කෙනෙකුට හානියක් කිරීමේ හැඟීම ඇති වෙන්නත් පුළුවන්. එතකොට මේ අපි හඳුන්වනවා මේ තරහ කියන වචනය අපි අද පාවිච්චි කළේ සාකච්ඡාවේ කේන්ද්‍රීය වචනේ විදියට. මේක දෝෂ කියලා හඳුන්වනවා ධර්මයේ වචන වලින්. දෝෂ එක අපි සිංහලට ගත්තාම ද්වේෂය මිශ්‍ර සිංහල වචන වලින්. එතකොට මේකෙන් අදහස් කරන්නේ අපේ හිත මේ ලෝකයට ප්‍රතිචාර දක්වන ක්‍රම වලින් එකක් තමයි දොම්නස් සහගත සිතිවිලි වල ස්වභාවය. එතකොට අපිට අපි අකමැති දෙයක් කරන හෝ කියන හෝ සිද්ධ කරන කෙනෙකුට අනුතරක් කිරීමේ හැඟීමෙන් යුක්තව දක්වන ප්‍රතිචාරය තමයි ද්වේෂය, තරහ විදියට මූලික වශයෙන් අපිට හඳුන්වා ගන්න පුළුවන්කම තිබෙන්නේ. මෙතනදී තව එක කාරණයක් පැහැදිලි කරගත යුතුයි. ජීවත් වීම සඳහා මේක අවශ්‍යයි. ඒ කියන්නේ පණ ආරක්ෂා කරගන්න නම් පණට හානි කර දේවල්, ප්‍රාණයට හානි කර දේවල්, ජීවයට හානි කර දේවල් වලින් ආරක්ෂා වීම කියන එක හැම ජීවියෙක් තුළම තියෙන ස්වභාව සිද්ධ ලක්ෂණයක්, නයිසර්ගික ලක්ෂණයක්. ඊටාම වැදගත් දේ තමයි මිනිස්සයෝ කියලා කියන්නේ ඊටාම සංකීර්ණ මනසක් තියෙන සත්ව කොටාශයක්. මිනිස්සයන්ට පුංචි දේ හුඟක් ලොකු කරලා හිතන්න පුළුවන්. ඊටාම සරල දේ ඊටාමත් සංකීර්ණ බවට තමන්ගේ හිතවිලි වලින්
පත් කරගන්න පුළුවන්. එතකොට මේ මිනිස්යාගේ හිතේ තියෙන දෝෂ කියන ස්වභාවය එක දියුණු වෙන තත්වයක් තියෙනවා. ඒකට කියන්නේ ව්‍යාපාද කියලා. ව්‍යාපාද කියන්නේ නැසීමේ හැඟීම. ඒ කියන්නේ තමන් නැසීමේ හැඟීම හෝ අදාළ කෙනා හෝ සත්වය නැසීමේ හැඟීම. අන්න ඒ தત્ත්වය තමයි ඊටාම හානිකර. ඒ தત્ත්වයටපත් වෙන මේ දෝෂයත්, ද්වේෂ සහගත தત્ත්වයත්, තරහත්, ව්‍යාපාද කියන නැසීමේ හැඟීමත් අතර තමන්ගේ සිටිවිලි, සිතේ ක්‍රියාකාරකම් දෝලණය වෙනවා නම් ඒකෙන් තමන්ට හානියක් වෙනවා වගේම අනිත් අයටත් හානියක් වෙන්න තමන්ගේ චර්යාවන් බලපානවා. ඒවා සමාජික වශයෙන් විතරක් නෙමෙයි, ජීවිත වශයෙන් විතරක් නෙමෙයි, ආධ්‍යාත්මික වශයෙන් ගත්තොත් දුර්වල පෘථජන ලක්ෂණයක් විදියටයි අපිට හඳුනා ගන්න පුළුවන්කම තිබෙන්නේ. හොඳයි අපි හැමෝටනේ බෞද්ධ මනෝවිද්‍යාව මූලික කරගත්ත, බෞද්ධ දර්ශනය මූලික කරගත්ත තරහව නම් වූ මාතෘකාව පිළිබඳව සිදු කරන ලද මේ පැහැදිලි කිරීම මම හිතනවා හැමදෙනාටම බොහොම හොඳින් වැටහෙන්න ඇති, සරලව අවබෝධ කරගන්න පහසු වෙන්න ඇති. මේ කාරණාව මූලික කරගෙන උන්වහන්සේගේ පැහැදිලි කිරීමත් මූලික කරගෙන අපි ඉදිරියට මේ තරහව ඇතිවීමෙන් පසුව සිදුවන යම් යම් බලපෑම්, ඊට පස්සේ එතනින් එහාට ගියාට පස්සේ තරහව පාලනය නම් වූ මාතෘකාව. දැන් මේ මාතෘකාව පිළිබඳව ආරම්භයේදීම කතා බහ ආරම්භ කරනවත් එක්කම අපේ හාමුදුරන් පැහැදිලි කරපු දෙයක් තමයි බෞද්ධ මනෝවිද්‍යාත්මකව බැලුවහම තරහව ඇති වෙන්න හේතුව මොකක්ද? තරහව ඇතිවීමේ පසුබිම නිර්මාණය වෙන්න අවශ්‍ය කරන මනෝවිද්‍යාත්මක කාරණා මොනවද කියන දේ. දැන් මේ පැහැදිලි කිරීමත් එක්ක ඊළඟට මම හිතනවා අපි මේ තරහව පාලනය කරගන්නේ කොහොමද කියන තැනට යොමු වෙනට කලින් බෞද්ධ දර්ශනය තුල බුදුන් වහන්සේගේ පැහැදිලි කිරීම අතිශයම වැදගත් වෙන නිසා ඒ පැහැදිලි කිරීම කරපු බුදුන් වහන්සේගේ චරිතයම මූලික කරගෙන කොහොමද තරහව පාලනය කරගන්න උන්වහන්සේ තමන්ගේ ජීවිතයෙන් අනෙක් පාර්ශ්වයන් වලට ආදර්ශ සැපේවි කියන කාරණාව මතු කරගන්න එක වටිනවා. දෙව්දත් තෙරුන් බුදුන් වහන්සේට කොයිතරම් කෙනෙහිලිකම් කරත්, කොයිතරම් බාධක ඉදිරිපත් කළත් බුදුන් වහන්සේ දෙව්දත් තෙරුන් කෙරෙහි කිසිම විදිහක තරහාවක් ඇති කරගත්තේ නැහැ කියන හැඟීම, අවබෝධය තමයි අපිට තිබෙන්නේ. ඒක සරලම උදාහරණයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මීට වඩා තවත් උදාහරණ ඕන තරම් ගෙනහැර පාන්න පුළුවන් බුදුන් වහන්සේගේ චරිතය තුල. එනිසා අපි හැමතුරනේ ඔබ වහන්සේගෙන් මම විමසන්නේ බුද්ධ චරිතය මූලික කරගත්තොත් අද අපි මේ කතා කරන මාතෘකාවට කොයිතරම් දුරට උන්වහන්සේගේ චරිත ස්වභාවයෙන් ආදර්ශ සපයන්නට පුළුවන්කමක් තියනවද? ඓතිහාසික කැලණිය රාජමහා විහාරාධිකාරී, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, ගෞරව ශාස්ත්‍රවේදී, රාජකීය පඬිත දර්ශනපදී ආචාර්ය, අති ගෞරවනීය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධ රක්කිත පඬිත හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. කාරුණික වාසනාවන්ත සුපින්වතුනි, අද දවස පිළිබඳව කල්පනා කරනකොට රුවන් මහත්මයා බෙහෙවින්ම සතුටට කාරණයක්. ඒ තමයි මගේ ගුරුවරයෙක් පඬිත හාමුදුරු දෙනියායේ හාමුදුරුවන් වහන්සේ සමග මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙන්න පුළුවන් වීම පිළිබඳව සතුටක් තියෙනවා. ඒ වගේම දැන් ඔබතුමා අහපු ප්‍රශ්නයට පිළිතුරක් සපයනවා නම් බුදුහාමුදුරුවෝ තරහව කියන ස්වභාවය පාලනය කරගත්තේ බෝසත් අවදියේ ඉඳලමයි. අපිට ඒ තැන ඉඳලම කතා කරන්න පුළුවන්. බෝසතාණන් වහන්සේලගේ රුවන් මහත්මයා ප්‍රමුඛතම අපේක්ෂාව තමයි පරාර්ථකාමීත්වය කියලා කියන්නේ. Tamanගේ ජීවිතය අනුන් වෙනුවෙන් කැප කරනවා කියන එක. ඒ සඳහා හොඳ ක්‍රියාපිළිවෙතක් උන්වහන්සේලාට තියෙනවා වගේම පුදුමතරම් ඉවසීමක් තියෙනට ඕන. පරාර්ථකාමීත්වය යෙදෙන්න. උන්වහන්සේලා ඒක පුරුදු කරන උත්තමයෝ තමයි බෝසතාණන් වහන්සේලා කියලා කියන්නේ. අපිට කතා කරන්න පුළුවන් ඒ පිළිබඳව අපේ තිබෙනවා චර්යා පිටක කියලා ග්‍රන්ථයක්. ඒකේ අට කතාවේ පැහැදිලි කරනවා යේ සංචේ යත්ත නිස්නේහෝ නිහීයති යථා යථා සත්තේසු කරුණාස්නේහෝ වඩ්ඩතේව තථා තථා. යම්කිසි මේ බෝසතාණන් වහන්සේලා පිළිබඳව පැහැදිලි කරන යම්කිසි සත්වයක් Taman පිළිබඳව තිබෙන ආසාව
දුරු කරලා දානවා නම් විනාශ කරනවා නම් අයින් කරලා දානවා නම් ඒ තුලම තමයි සියලු සත්වයන් කෙරෙහි කරුණාව, දයාව, මෛත්‍රිය කියන ගුණාංගය වර්ධනය වෙන්නේ කියලා. ඒකෙන් අනිත් පැත්තට කියන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි. උන්වහන්සේලා තුල තරහව නැහැ කියන එක. අනිත් කෙනෙකුට තලන්න, ගහන්න, පෙලන්න, මඩින්න ඕන කියන සිතුවිලි උන්වහන්සේලා තුල නැහැ. ඒ නිසාම තමයි උන්වහන්සේලා බෝසත් චරිත විදියට පැහැදිලි කරන්නේ. ඒ විතරකුත් නෙවෙයි බෝසතාණන් වහන්සේලා ගණනය කරන්නේ පඬිතයෝ විදියට, සත්පුරුෂයෝ විදියට, පඬිතයෝ සත්පුරුෂයෝ විදියට. පඬිතයන් තුල ක්‍රෝධය නැහැ. එහෙම නැත්නම් මේ තරහවේ අවස්ථා තියෙන එක එකක් තමයි කේන්තියෙන් තරහවෙන් තවත් කෙනෙකුගෙන් පලි ගන්න පෙළඹෙන ස්වභාවය. ඒක තමයි ක්‍රෝධය කියලා කියන්නේ. ඒ ක්‍රෝධය බලවත් කොට ඉන්න පිරිසක් නෙවෙයි පඬිතයෝ කියලා කියන්නේ. සත්පුරුෂයෝ කියලා කියන්නේ. බෝසතාණන් වහන්සේලා කියලා කියන්නේ. අපේ ජාතක පාළියේදී පැහැදිලි කරනවා පණ්ඩිතා න කෝධ බලා භවಂತಿ. සත්පුරුෂයෝ, පඬිතයෝ, බෝසතාණන් වහන්සේලා ක්‍රෝධය බලවත් කොට ඉන්න පිරිසක් නෙවෙයි. කාන්ති බලා. කාන්ති බලා කියලා කියන්නේ ඉවසීම බලවත් කොට ඉන්න පිරිසක්. පරාර්ථකාමීත්වය බලවත් කොට ඉන්න පිරිසක්. උතුම් පිරිසක් විදියට, පඬිතයෝ විදියට, සත්පුරුෂයෝ විදියට එවැනි උත්තමයෝ අපි සලකන්නේ අන්නේ කාරණාව නිසා. ඒ විතරකුත් නෙවෙයි, ඒක උත්තරීතරම ස්වභාවය තමයි රහත් භාවය කියලා කියන්නේ. බුද්ධත්වය කියලා කියන්නේ. ඒ උන්වහන්සේලගේ සිස්සතන් තුළ කිසිදු තද ගති, කර්කශ ගති, රළු ගති එවැනි ස්වභාවයක් නැහැ. රහතන් වහන්සේලාට භාවිත වුණු වචනයක් තියෙන රුවන් මහත්මයා අකිල කියලා. අකිල කියලා. කිල කියන වචනේ එහෙම නැත්නම් කීල කියන වචනය අර්ථ විශේෂත්වයක් නැතුව පාවිච්චි වෙලා තියෙන pāli භාෂාව තුළ කීල කියලා කියන්නේ එහෙම නැත්නම් කිල කියලා කියන්නේ කචවර තද්ද ස්වභාවය. කචවර කියලා කියන්නේ කුණු කසල ලාමක පවිතු පිළිකුල් සහගත ස්වභාවයන්ට කචවර කියනවා. එවැනි ස්වභාවයන් උන්වහන්සේගේ සිත් තුළ නැහැ. ඒ වගේම තමයි මේ කීල කියන තද්ද ස්වභාවයට, තද කර්කශ රළු ස්වභාවයට රහතන් වහන්සේලගේ සිස්සතන් තුළ, බුද්ධ ආදී උත්තමයන් තුළ, උන්වහන්සේගේ සිස්සතන් තුළ තද කර්කශ රළු දැඩි ස්වභාවයක් නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේලා අකිල කියලා හඳුන්වන්නේ. කිල ස්වභාවයක් නැති හින්දා. ඒක තවත් සරලව පැහැදිලි කරනවා නම් කිල කියන වචනය එහෙම නැත්නම් කීල කියන වචනය පාවිච්චි කරනවා මේ භූමි වල තිබෙනවා નિසරු තැන්, රළු තැන්, කර්කශ තැන්. ගහක් හටගන්නේ නැහැ. ගහක් හටගත්තත් සමහර වෙලාවට මලක් ගෙඩියක් හටගන්නේ නැහැ, සරුසාර බවක් නැහැ. එවැනි තැන් තියෙන මේ මහ පොළවේ තැන්, નિසරු බිම් කඩවල්. ඒ નિසරු බිම් කඩවල් වලටත් කියනවා කිල කියලා. එහෙම නැත්නම් කීල කියලා. මේ වචන දෙකම පාවිච්චි කරනවා. එවැනි භූමි ප්‍රදේශයක් තියෙනකොට ඒ භූමි ප්‍රදේශයේ සරුසාර එකක් බවට පත් කරගන්න ක්‍රම තියෙනවා. ගල් අයින් කරලා, වතුර හරවලා, පොළොව බුරුල් කරන යම් යම් භෝග වගාවන් තියෙනවා. ඒවා වගා කරලා ඒ નિසරු බිම් කඩවල් සරුසාර බිම් කඩවල් බවට පත් කරගන්න පුළුවන්. රහතන් වහන්සේලා කියලා කියන්නේ, බුද්ධ ආදී උත්තමයෝ කියලා කියන්නේ අන්න එවැනි ක්‍රම වලින් අර සාමාන්‍ය ගොවි මහත්මයෙක් નિසරු බිම් කඩක්, රළු බිම් කඩක්, සරුසාර බිම් කඩක් බවට පත් කරගන්නවා වගේ Tamanගේ සිතේ තිබෙන දැඩි සැඩ රළු ස්වභාවයන් ක්‍රමක්‍රමයෙන් උතුම් ස්වභාවයන්ට පත් කරගත් උත්තමය තමයි බෝසතාණන් වහන්සේලා කියලා කියන්නේ. අපි අමතර දැන් මේ தത്വයට පත් වෙනවා නම් කරුණාව, මෛත්‍රිය කියන කාරණා දැඩිව වඩන්නට අවශ්‍යයි. අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම තමයි ප්‍රතිඵල ලබන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. අනිවාර්යෙන්ද බුදුහාමුදුරන් ඒක මම මුලින්ම සඳහන් කළානේ ඒ தത്വයට පත් උනේ ඉබේ නෙවෙයිනේ. යම් බෝසත් අවදියේ ඉඳලම ක්‍රමක්‍රමයෙන් උන්වහන්සේලා ඒක පුරුදු කළා. බෝසතාණන් වහන්සේලා පිළිබඳව පැහැදිලි කරන, උත්තමයන් පිළිබඳව පැහැදිලි කරන අපේ ත්‍රිපිටක පාළිය තුල, ඒ වගේම මහායාන බුදු සමය තුල හරි ලස්සන වචනයක් තියෙනවා. ඒ වචනය තමයි එකක් තමයි දාන සංවිභාගරතා කියලා කියන්නේ. දාන සංවිභාගරතා කියලා කියන්නේ Taman තුල තිබෙන සුළු දේ පවා අනෙත් අයත් එක්ක බෙදා හදාගෙන ජීවත් වෙන්න ශක්තිය තියෙන උත්තමයෝ. Taman තුල තිබෙන සුළු දෙයක් වුණත් තවත් කෙනෙක් එක්ක බෙදා හදාගෙන කන්න පුළුවන් ශක්තිය තියෙන කෙනා තවත් කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරන්න පෙළඹෙන්නේ නැහනේ. ඒක උන්වහන්සේලා තුල තියෙන පුරුදු කරනවා. අනෙත් කාරණාව තමයි උන්වහන්සේලා මේ සුඛ සංවාස පිරිසක්.
සුඛ සංවාස කියලා කියන්නේ ඇසුරු කරන්න හරි පහසුයි, ලේසියි කියන එක. ඇසුරු කරන්න හරි පහසුයි. ඒ කියන්නේ දැන් අපි සමහර වෙලාවට අපි නෙවෙයි අපේ පඬිත හමුදුරුවෝ පැහැදිලි කළා සමහර වෙලාවට කේන්තිය රළු ගති ඒ ස්වභාවයන් අප තුල තියෙනකොට කවුරුවත් අපි ඇසුරු කරන්න කැමති නැහැ. අපි සමහර වෙලාවට කියනවා බොහොම අමාරුවෙන් මේ පුද්ගලයා ඇසුරු කරන්නේ. බොහොම අමාරුවෙන් මම වචන පාවිච්චි කරන්නේ. බොහොම අමාරුවෙන් මම එයා ඇසුරු කරන ක්‍රමයක් තියෙනවා. මෙහෙම කියලා අපි කියනවා. ඉතින් සුඛ සංවාස නැහැ මිනිස්සු. විශේෂයෙන් දැන් මේ තරහව ඇති පුද්ගලයෙක්ගේ සිතුවිලි ක්‍රියාත්මක වෙන විදිහ අනුව ඔහුගේ පෙනුම ශාරීරික ස්වභාවයත් ඒ ආකාරයට හැඩ ගැහෙනවා. එතකොට ඔබ වහන්සේ කියන විදිහට සමීප වෙන්න ටිකක් අමාරුයි, දුරස්භාවයක් දැනෙනවා. අනිවාර්යෙන්ම සමහර වෙලාවට කේන්තිය පිට වෙන ක්‍රම තියෙනවා. සමහර වෙලාවට අපි කියන මේ දත් පුපුර ගහනවා කියලා ඇඟ රතු පාට වෙනවා, මූණ රතු පාට වෙනවා, දාඩිය දානවා කියන වචන පැහැදිලි නැහැ. අසභ්‍ය වචන පිට වෙන්නේ, කරන්නේ දරුණු ක්‍රියා. ඒකේ බලවත් අවස්ථා තියෙනවා. ඒ පුද්ගලයෙක් ඇසුරු කරන්න හරි අපහසුයි. එවැනි පුද්ගලයෝ සමහර වෙලාවට ඥාති හිත මිත්‍රාදීන් නෙවෙයි සහලේ ඥාතින් පවා එවැනි අය ප්‍රතික්ෂේප කරනවා කියලා අංගුත්තර නිකායේ යම් යම් සූත්‍රවලදී පැහැදිලි කරන බුදුහාමුදුරුවෝ. නිසා මේ ක්‍රෝධය කියන එහෙම නැත්නම් ද්වේෂය කියන ස්වභාවයේ බලවත් අවස්ථාවන් වලටපත් වෙන්නේ නැතිව ඒක ඒ මොහොතේම සමනය කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. ක්‍රෝධය පිළිබඳව තරහව පිළිබඳව පැහැදිලි කරන තැන්වලදී රුවන් මහත්මයා සඳහන් කරන්නේ මේ තරහව කියන එක ක්‍රෝධය කියන එක හරියට සර්ප විෂක් වගේ කියලා. සර්ප විෂ ශරීරගත වුණු මොහොතේම පිළියම් කරන්නට ඕන. ඒ වගේ තරහව කෝපය කියන එක ඇති වුණු අවස්ථාවේදී මේකට පිළියම් යොදන්නට ඕන. හොඳයි අපි හැමෝටම ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමත් එක්ක බුදුන් වහන්සේ මූලික කරගත්ත ඒ වගේම සිත දියුණු කරන ලද අරහත් උත්තමීන් දක්වාම අපිට යොමු වෙලා බැලුවොත් එහෙම තරහව සම්පූර්ණයෙන්ම හිතින් අයින් කරපු පිරිසක් විදිහට එය හඳුනා ගන්නකොට උන්වහන්සේලාගේ තිබෙන සුවිශේෂීභාවය ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම තුළ මම හිතනවා හොඳින්ම වටහා ගන්න පුළුවන්කමක් ලැබුණා. දැන් මේ කාරණා සියල්ලක් කතා කරමින් අපි මේ මාතෘකාව ඉදිරියට ගලාගෙන යන්නට සලස්වන්නේ මෙතනින් එහාට අපිට කතා කරන තවත් වැදගත් කාරණා ටිකක් තියෙනවා. ඒ තමයි ප්‍රායෝගික ජීවිතය තුළ අපි මේ ලබන අත්දැකීම තරහව නිතරම අත්විඳීම තුළ අපිට මොනතරම් අහිතකර ප්‍රතිඵල ලැබෙනවද? අවසානයේදී අපිට මොකද්ද වෙන්නේ? මේ කියන කාරණා පිළිබඳව කතා කරනකොට අපි ධර්ම කාරණා අනුව යම් යම් විග්‍රහයන් වලට ගියා. ඒ වගේම බුදුන් වහන්සේගේ චරිත ස්වභාවය, රහතුන් වහන්සේලාගේ චරිත ස්වභාවයන් මේ සියල්ලක් එක්ක සංසන්දනය කරලා බැලුවා කොහොමද තරහා ගන්නා චරිතයක් සහ එවන් වූ හිත දියුණු කරන ලද පුද්ගලයෙක් චරිතයක් සමග කොහොමද තිබෙන වෙනස කියන කාරණාව. දැන් මේ හැම දෙයක්ම පැහැදිලි කර ගැනීමෙන් පස්සේ අපිට පුළුවන්කමක් තිබෙනවා මේ මොහොතේදී තරහව නම් වූ මාතෘකාව කතා කරන නිසා තරහ ඇතිවීම හේතුවෙන් අපිට සිද්ධ වෙන යම් බලපෑම් මොනවද කියන දේ කතා කරන්න. මේ හැම එකක්ම අපේ ජීවිතේ ප්‍රායෝගික පැතිකඩයන් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද හේතුව තරහව මූලික කරගත්ත චරිත ස්වභාවයක් තියෙන පුද්ගලයෙක් ඉන්නවනම් ඒ පවුලක කොයිතරම් දුරට ගැටුම් ඇති වෙනවද? කොයිතරම් දුරට අසහනකාරී බවක් අන් පාර්ශ්වයන් වලට දැනෙනවද? ඒ වගේම තරහ ගන්නා පුද්ගලයාටත් දැනෙනවද? ඒ වගේම තරහ ඇති පුද්ගලයෙක් සමග ගනුදෙනු කරන සමාජයේ අනෙකුත් බාහිර පාර්ශ්වයන් කොයිතරම් දුරට ඒ තුලින් පීඩාවටපත් වෙනවද? මෙන්න මේ කියන කාරණා පිළිබඳව අපි පැහැදිලි කරගන්න අතරේ තරහ ගන්නා පුද්ගලයෙකුට කොයිතරම් අවාසි සහගත ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවද? ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපි ඒ පිළිබඳව විග්‍රහ කරගමු. අපේ හැමදෙරම මම හිතනවා තරහව නම් වූ මාතෘකාව කතා කරනකොට තරහා ගන්නා පුද්ගලයෙක් තරහ යනවා නම් හොඳයි. තරහ යන තරමට හොඳයි. තරහ එන්නේ නැතුව. තරහ ගන්න පුද්ගලයෙක් කොයිතරම් දුරට පීඩාකාරී ස්වභාවයක ජීවත් වෙනවද ඔහුට නොදැනුවත්වම සමාජය තුළ. තරහ කියන මානසික తত্ত্বය තමන්ටත් ඒ වගේම තමන් සිටින පරිසරයටත් අන් අයටත් පීඩාකාරී හානිකර තත්වයක් බව අපි කාටත් අපේ සාමාන්‍ය දැනීමෙන් සහ අත්දැකීමෙන් තේරෙන දෙයක්. මේකෙදි ඊටාම වැදගත් මට හිතෙන්නේ අපේ අවධානය යොමු වුණොත් මේ මිනිහෙකුට තරහ යනවා කියන එක සතෙකුට තරහ යනවට වඩා දරුණුයි. නේ? දැන් සතෙකුට තරහ ගියොත් ඒ සතා ප්‍රතිචාර දක්වන්නේ එවේලි ප්‍රතිචාර දැක්වුවා
එතනින් ඒක බොහෝ වෙලාවට ඉවරයි හුඟක් සත්තුන්ගේ. දැන් අපි දන්නවා අපි ඇති කරන සුරතල් සත්තු පොඩි වෙලාවක තරහ ගියොත් ආයි හවසට ඒක නැහැනේ. පස්සෙන්ද උදේට ඒක නැහැ. ඒකද මේ සතෙකුට තරහ ගියාම මේක එතනින් ඉවරයි. සිංහෙක් තරහෙන් මේ කියන්නේ වේගය ඇවිල්ලා කටයුතු කළත් එතනින් ඉවරයි. මිනිස්සෙකුට තරහ ගියාම ඒක ඉවර වෙන දවසක් දන්නේ නැහැ කවද්ද කියලා නේ. ඒක දීර්ඝ කාලයක් මේ තරහ මිනිස්සෙකුගේ හිතේ තියෙන. ඒ අර හිතීමත් එක්ක තමයි. දැන් ඔය බුදු සමයේ එන දාර්ශනික පැහැදිලි කිරීමක් තියෙනවා අපේ මානසික ක්‍රියාවලිය ගැන. අපි හොඳ දෙයක් රසවත් විදියට වින්දනය කළාමත් නරක දෙයක් වේදනාකාරී පීඩාකාරී විදියට අත්දැක්කහමත් ඒකේ මතක තබා ගැනීමක් තියෙනවා නේ. මතක ඒක අපිට පැහැදිලි. ඒව තමයි සංඥා කියලා කියන්නේ. අර වේදනා කියලා කියන්නේ වින්දනය කරන අවස්ථාව. සංඥා කියලා කියන්නේ ඒකෙන් ඇති අපි තියාගන්න මතකයක්. ඊළඟට එන අවස්ථාව තමයි සංඛාර කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක පදනම් කරගෙන ඒක තමන්ට අනුකූලව තමන්ට අදාළව තමන්ගේ කර්ම ශක්තිය ආරයෙන් ආපු ලක්ෂණ පරිසරයෙන් ආපු ලක්ෂණ ආදී පදනම් කරගෙන තමන් තුළ තමන්ට ආවේනික විදියට මේක තවදුරටත් පෝෂණය කරගන්නව දිරව ගන්නව තමන්ගේ හිතට උරා ගැනීම සිද්ධ කරනවා. ඒ නිසා මිනිස්සෙකුගේ හිතේ ඇති වෙන ද්වේෂය තරහ කියන එක ඇත්තටම බැලුවොත් හරිම හානිකර වෙන්න පුළුවන්. මොකද අර අපි මුල් කොටසේදී කතා කළා වගේ මේ මිනිස්සයාගේ මේ හිතේ ක්‍රියාවලිය කියන එක ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත් වෙන නිසා. ඒ නිසා ඒක තමන්ට හානිකර දෙයක් බවට පත් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එම තරහ ඇති වුනහම තමන්ට හානි කරගන්න. ඊට පස්සේ තමන්ගේ ජීවිතේ නැති කරගන්න. එකම සත්‍යය තමයි අපි දන්න විදිහට මිනිස්සයානේ. මිනිස්සයා දැන් වෙන සතෙක් තරහ ඇති වෙලා සීදි විහානි කරගන්නේ නැහැ. නේ එහෙම නැත්නම් මේ වෙන තමන්ට හානියක් කරගන්නේ නැහැ. තමන්ට සමීපවට කරන්නේ. ඒ නිසා කාරණා පැතිකඩ කීපයකින්ම කල්පනා කරලා බැලුවහම මේ මනුස්ස හිතේ ඇති වෙන තරහ කියන එක ඊටාම සංකීර්ණ දෙයක් සහ හානිකර දෙයක් බවට තේරුම් ගන්න පුළුවන්. ඒක සමහරවිට කෙනෙකුට දෙන්නෙකුට කරන විනාශයක් වෙන්න පුළුවන්. වචන වලින් තව විශාල පිරිසකට කරන හානියක් බවට පත් වෙන්න පුළුවන්. සහ සිතිවිලි ද්වේෂ සහගත සිතිවිලි මෙහෙवला මහා සමාජයකට මහා රටකට මහා ජාතියකට හානිය ඇති කරන තැන දක්වා මේ ද්වේෂය කියන එක තරහ කියන එක මනුස්ස හිතේ ඉපදුනන් පස්සේ විහිදලා යන්න පුළුවන්. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි මිනිස්සෙක් වෙලා ඉපදින්නේ අපි පිනක් නිසා වාසනාවක් නිසා මනුස්ස බුද්ධියක් මනුස්ස මනසක් ඥාන ශක්තියක් අපිට ඇති වෙන්නේ පෙර කරන ලද පින නිසා. ඒ ශක්තිය සුභවාදී සහ නිසිලෙස ප්‍රයෝජනයට නොගෙන අසුභවාදී සහ අකුසල් පෞදියුණු වෙන විදියට පාවිච්චි කළොත් ඒක තමන්ට හානිකර සමාජයට හානිකර රටට හානිකර මනුස්ස වර්ගයාට හානිකර මේ පරිසරයට හානිකර සමස්ත ජීව පද්ධතියටම හානිකර දෙයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා බුදු සමය පැහැදිලි කරනවා මේ තරහ පාලනය කර ගැනීම පියවර 3කින්. පියවර 3කට එන්නේ එකක් තමයි තදංග වශයෙන් తాවකාලික වශයෙන් මේ තරහ පාලනය කර ගැනීම නැත්නම් යටපත් කර ගැනීම. අනිත් පියවර දෙක අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන් නිසා මම මෙතනට ටිකක් වැඩි අවධානය යොමු කරන්න. එතකොට මේ තරහ පාලනය කරගන්නකොට තරහ පාලනය කර ගැනීම සඳහා අපි තුල තරහවට ප්‍රතිවිරුද්ධව තරහව පාලනය කර ගැනීම සඳහා තමන්ට තමන් පිළිබඳව ඇති වෙන නැත්නම් සමාජ හැසිරීම් වලදී සමාජ කටයුතු වලදී ඉදිනදා ජීවිතයේදී ඇති වෙන අවස්ථාවලදී තමන්ට ඇති වෙන තරහව පාලනය කර ගැනීමේදී ඊටාම වැදගත් චරිත ලක්ෂණයක් ගුණධර්මයක් විදියට බුදු සමයේ පැහැදිලි කරන්නේ ඉවසීම කියන කාරණේ. ඉවසීම පිළිබඳව ඊටාම දාර්ශනික සහ පෞරාණික පැහැදිලි කිරීම අපේ බෞද්ධ සාහිත්‍යයේ දකින්න පුළුවන්කම තියෙනවා. එයින් එකක් තමයි කන්ති පරමං තපෝ කියන එක. කියන්නේ බුද්ධ ශාසනයේ ඊටාම පැරණි දේශනාවක්. දැන් මුල්ම කාලේ අපි දන්නවා ඔය මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට විනය නීති තිබුණේ නැහැ. පළවෙනි අවුරුදු 20ම මේ ශාවක සමාජය ඇති වෙලා මුල් කාලේ තිබුණේ ප්‍රතිපත්ති සමූහයක්. ඊටාම දාර්ශනික සහ සරල වචන වලින් තිබුණු ප්‍රතිපත්ති සමූහයක්. ඒකේ මේ ශ්‍රාවක ජීවිතය බුද්ධ ශ්‍රාවකයෙක් විදියට ජීවිතය
තමන්ගේ සිත නිර්මල බවට පත් කර ගැනීමේ ගමන් මාර්ගයේ සාර්ථක වීම සඳහා තමා තුළ තිබිය යුතු අත්‍යවශ්‍යම ආධ්‍යාත්මික ගුණශක්තියක් විදියට පැහැදිලි කරනවා ඉවසීම කියන එක. ඒ කියන්නේ ඉවසීම කියන එක මනුස්ස හිතක මිනිස්සෙකුට දියුණු කරගන්න පුළුවන්, මිනිස්සෙකුට ශක්තිමත් කරගන්න පුළුවන් ඊටාම බලවත් පිරිසිදු ආධ්‍යාත්මික චිත්ත ශක්තියක් විදියට. මේ කාරණයම අපිට මේ ප්‍රායෝගික ජීවිතයේ අරගෙන බැලුවහම ඔබටත් මටත් පුංචි කාරණාවලදී සංකීර්ණ කාරණාවලදී ඊටාම වැදගත් ගුණධර්මයක් අපි තුළ දියුණු කරගත යුතු බවට පත් වෙන්නේ මේ ඉවසීම කියන කාරණය. මට මේ දවසක් ඔය අපේ පන්සලේ කැලණිය රජමහා විහාරේ මේ කාර්ය මණ්ඩලයේ ඉන්න මිනිස්සෙක් කියපු ලස්සන වචනයක් මතක් වුණා මේකෙදි පැහැදිලි කරන්න. මේ පුංචි ළමයි ඉන්නවා. ඒ වගේම තමයි මේ විෂය සම්බන්ධයෙන් කරුණු හදාරන්න ආදුනිකයි සමහර විට අපිට සවන් දෙන අතර ඉන්න පුළුවන්. ඒ මිනිස්සයා මට හරි ලස්සන වචනයක් කිව්වා. මට ජීවිතේ අහපු මතක තබා ගත යුතුම කියලා හිතිච්ච වචන වලින් එකක් ඒක. ඒක තමයි මේ ඉවසලා බැරිම තැන එතනයි ඉවසිය යුතුම තැන කියලා කිව්වා. ඒ කියන්නේ මේ කොහෙන් හරි අහපු දෙයක්. ඇත්තටම දැන් ඒ මිනිස්සගේ මතකයේ තිබිච්ච දෙයක් කියලා මේ මට කිව්වා මෙන්න මෙහෙම කියමනක් තියෙනවා මේක හරි හොඳයි නේ මතක තියාගන්න කියලා. ඒ කියන්නේ ඉවසීම කියන එක අපේ ජීවිතේට හැමතිස්සෙම අර්ථවත් දෙයක් එකතු කරන්නේ. පළවත් දෙයක් එකතු කරන්නේ. එතකොට මේ ඉවසීම කියන ගුණය දියුණු කර ගැනීමෙන් අපිට පුළුවන් වෙන්නේ අර තරහව කියන ලක්ෂණය පාලනය කර ගැනීම තියෙන ගුණය ක්‍රමානුකූලව අපි තුල දියුණු කරගන්න අවස්ථාවක් ලැබෙනවා කියන එක අපිට කල්පනා කරන්න පුළුවන් කාරණයක්. අපි හැමදෙන දැන් ඉවසීම කියන එක සිදු කළ යුතුයි තරහ ගන්න පුද්ගලයෙක්. නමුත් අපි ගත්තොත් එහෙම 10 දෙනෙක් ගත්තොත් ඒ 10 දෙනාගෙන් කොයිතරම් ප්‍රමාණයකට කී දෙනෙකුට අපි මේ කතා කරන ඉවසීම තරහ ඇති වෙච්ච මොහොතක ඇති කරගන්න පුළුවන්ද? ඔව්. හරිම වැදගත් ඒකෙදි උතනට පැහැදිලි කිරීමක් කරනවා. දැන් නානත්ත කායා නානත්ත සංඥා කියලා අපේ ධර්මයෙන් පැහැදිලි කිරීමක් වෙනවා. අපි කොයි වෙලාවෙවත් කයින්වත් එහෙම නැත්නම් අපේ මනෝභාවයන්ගෙන්වත් සමාන තත්වයකටපත් වෙන්නේ නැහැ නේ. අපි එක එක්කෙනා කොහොමත් වෙනස්. ඒක පැහැදිලි කාරණයක්. එතකොට දැන් මේ තරහ එක එක්කෙනා තමන්ගේ හිතේ තියෙන විදිය. දැන් අපි කියමු හැම එක්කෙනාටම මේ 100% තරහක් නෙමෙයි හැම කෙනාටම තියෙන. නේ? එක එක්කෙනා 100ට එකක් තියෙන්න පුළුවන්. සමහර කෙනෙක්ගේ යම්කිසි එකම දෙකීම આવොත් අපි කියමු මේ අපි ඉන්න මේ කාමරේ රස්නේ වැඩි කියලා. අපි මෙතන 10 දෙනෙක් ඉන්නවා. 10 දෙනෙක් ඉන්නකොට මේ ටිකක් සාමාන්‍යයෙන් වැඩිපුර රස්නේ આવොත් අපි කාටත් පොඩි නොඉවසිලි තත්වයක් එනවා. ඒක තමයි අර දුම්නස නේ. පොඩි දුම්නසක් හට ගන්නවා මෙතන රස්නේ වැඩි කියලා. හැබැයි අපි 10 දෙනෙක් හිටියොත් මේක 10 දෙනා බාරගන්නේ 10 විදියකට. එක්කෙනෙකුට 100.1ක් මේ දුම්නස දැනෙන්න පුළුවන්. තව කෙනෙකුට එකපාරටම 160ට මේ දුම්නස යන්න පුළුවන්. ඒ නිසා අර තමන් අපි සකස් වෙලා තියෙන අපේ කර්ම ශක්තියේ බලපෑමත් එක්ක ඊට පස්සේ අපි හැදිච්ච පරිසරයෙන් අපි උකහාගත්ත ලක්ෂණ ගුණධර්මත් එක්ක ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ඉවසීම කියන කාරණය සමහර අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී අහලා දෙනවා මට කරන්නම බැරි දේ තමයි ඉවසීම කියලා නේ. එහෙම කියනවා නේද? මට කරන්නම බැරි දේ තමයි ඉවසීම. ඉවසනවා කියන එක මට කරන්න අමාරුයි කියලා. හැබැයි ඒ වගේම අපි අපේ සමාජ පරිසරය තුළ අපි ජීවත් වෙන පරිසරය තුළ හරියට අපි දකිනවා ඊටාම විශිෂ්ට චරිත ඉවසීම කියන එක නිකන් මේ චරිත තුළ මුල් බැහැගෙන තියෙනවා. ඊටාමත් ඉවසීම. දැන් මේ කියන චරිතවලට අපිත් අයිති. මේ කියන චරිත අතර තමයි අපිත් ඉන්නේ. එතකොට දැන් අපි ඇත්තටම ඒ වගේ වෙලාවකට මූණ දීලා බලන්න ඕන අපේ කොච්චර ඉවසීම ටෙස්ට් කරන්න නම් ඒ වගේ අත්දැකීමකට මූණ දීලා බලන්න ඕන. අපේ බය ටෙස්ට් කරන්න නම් බය කරන අවස්ථාවකට මුහුණ දීලා බලන්න ඕන. ඒ වගේ වෙලාවකදී අපි හැම කෙනාම පොදුවේ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය ගැන කියලා දීපු රහස් වලින් නැත්තම් වැදගත්ම කාරණා වලින් අපි තේරුම් ගත යුතු එක දෙයක් තමයි අපි තුල දියුණු කරන්න පුළුවන්. දැන් මිදුලක් තියෙනකොට අපේ ගෞරවනීය අරියදම්ම හාමුදුරුවෝ ඊටාම ලස්සන පැහැදිලි කිරීමක් කළා. මේ මිදුලක් තියෙනකොට ඕකේ මේ මිදුලේ නැත්තම් පුංචි උද්‍යානයක අපිට විවිධ දේවල් වවන්න පුළුවන්.
ඒ වවන්නේ අපේ රුචිකත්වය අනුව, අපේ ආසාවන් අනුව, අපේ කැමැත්ත අනුව, අපි දන්න වටිනාකම් අනුව. කෙනෙක් මල් වවන්න පුළුවන්, කෙනෙක් බෙහෙත් වර්ග වවන්න පුළුවන්. මේ වගේ අපේ හිත තුළ අපි වගා කළ යුතු. ඒ කියන්නේ මගේ ಗುಣධර්ම වැඩි වෙන්න, මගේ මනුෂ්‍යත්වයේ දියුණු වෙන්න, කෙනෙකුගේ මහත්මා ගතිය ඉහළ යන්න, කෙනෙකුගේ චරිත ලක්ෂණ දියුණු වෙන්න කෙනෙක් දියුණු කළ යුතු ගුණාංග මොනවද කියන එක කල්පනා කළොත් ඒ ගුණාංග අතර ප්‍රධානතම විශේෂ කාරණයක් බවට පත් වෙන්නේ මේ ඉවසීම කියන ගුණය දියුණු කරන. ඒක ළමයෙක් ඉවසීම පුරුදු කළත්, තරුණයෙක් ඉවසීම පුරුදු කළත්, සෙබළෙක් ඉවසීම පුරුදු කළත්, ආගමික නායකයෙක් ඉවසීම පුරුදු කළත්, රාජ්‍ය පාලකයෙක් ඉවසීම පුරුදු කළත්, ඊටාම උසස් ප්‍රතිඵල ඒ අදාළ චරිතයට ලැබෙනවා. ඒ අදාළ පුද්ගලයාට ලැබෙනවා. ඒ නිසා තරහ පාලනය කර ගැනීම කියන කාරණය අපි ගැඹුරින් සැලකිල්ලට අරගෙන බැලුවහම තථාගත බුද්ධ ධර්මයේ අපිට පැහැදිලි කරලා දෙන ඊටාම වැදගත් දේ තමයි ඉවසීම කියන එක තමයි මේ මෙතනදී මූලික කාරණේ බවට පත්. ඒ ඉවසීම කියන එක මෝඩකම නිසා ඉවසීම හෝ බිය නිසා ඉවසීම කියන කාරණේ නෙවෙයි. දැන් කෙනෙක් ඉවසන්න පුළුවන් මේ මූර්ඛකම නිසා. කෙනෙක් ඉවසන්න පුළුවන් බිය නිසා. ඒක නෙමෙයි. මේ කාරණා තේරුම් අරගෙන යථා තත්ත්වය වටහාගෙන මෙතන ඉවසීමෙන් මට උසස් ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන කාරණය තේරුම් අරගෙන කෙනෙකුට ඉවසන්න පුළුවන් නම් ඒක තමයි උසස් ඉවසීම බවට පත් වෙන්නේ. තරහවක් පාලනය කර ගැනීම සඳහා සහ තරහින් උපදින්න පුළුවන්. තරහ නිසා ඇති වෙන්න පුළුවන්. තරහ නිසා විවිධ විදියට පෙරලෙන්න පුළුවන් නරක තත්වයන් සමනය කොට පාලනය කර ගැනීම සඳහා. ඔබ වහන්සේ මේ කරපු හැම පැහැදිලි කිරීමක් එක්කම පුද්ගලිකව මට දැනෙන්නේ අපේ සිතුවිලි තමයි මේක පාලනය කරගන්න හේතු වෙන්නේ. ඔබ වහන්සේ කියපු හැම කාරණාවක්ම අපේ සිතුවිලි වල තිබෙන නිවැරදි අවබෝධය ගොඩනගා ගැනීම තුළ තමයි පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. සකස් කර ගැනීම තමයි මේකේ පළවෙනි කාරණය බවට පත් වෙන්නේ. හොඳයි අපි හැමෝටම ඔබ වහන්සේ මේ විදිහට පැහැදිලි කරනකොට මම ඔබ වහන්සේ පැත්තට යමු වෙනවා. මේ ප්‍රශ්නෙත් එක්ක මේ තමයි දැන් සිතුවිලි පාලනය කරගන්න නම් සිතුවිලි පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. සවිඥානිකව මේ සිතුවිලි දිහා හැරිලා බලන්න පුළුවන්කමකුත් තියෙන්න ඕනේ. හොඳ පෞරුෂයක් තියෙන පුද්ගලයෙක්ගේ ඒ ඉවසීම කියන එක ගොඩනගා ගන්න අවශ්‍ය කරන වටපිටාව සිතුවිලි නිවැරදිව අවබෝධ කර ගැනීම තුළ ගොඩ නැගෙනවා. පෞරුෂය කොහොමද මේකට බලපාන්නේ? අපි හිතමු දැඩිව කේන්ති ගන්න පුද්ගලයෙක් ඉන්නවා නම් ඔහුගේ ඒ කේන්ති ගැනීමේ ස්වභාවය තරහව තවත් බොහෝ පාර්ශවවලට බලපානවා නම් ඒ කේන්ති ගන්න පුද්ගලයාට තරහවෙන් නිතරම ඉන්න පුද්ගලයාට Tamanගේ පෞරුෂය පිළිබඳව ස්වයං විචාරයකට යොමු වෙන්න පුළුවන්කමක් තිබෙනවා නම් ඒ අවබෝධය කොයිතරම් දුරට වටීද අපේ හැමදෙරේ? අනිවාර්යයෙන්ම දැන් තමන් තුළ ඇතිවෙන සිතුවිලි පිළිබඳව දන්න හොඳම කෙනා තමන්. මගේ සිත පිළිබඳව මගේ තිබෙන අඩුපාඩු වැරදි හිඩැස් සිදුරු පිළිබඳව දන්න හොඳම කෙනා විශේෂඥ මං. එතකොට මට තමයි ඒ කාර්ය කරගන්න හොඳටම ශක්තිය තියෙන්නේ. තරහව, කේන්තිය, ක්‍රෝධය පාලනය කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒක ඇති වුණු අවස්ථාවෙම Taman අවබෝධ කරගන්න ඕන. Taman තුළ එවැනි සිතුවිල්ලක් හටගත්ත කියන එක. ඒකම තමයි තිබෙන ඉහළම ප්‍රතිකාරය. දැන් සුත්ත නිපාත ඒ තිබෙනවා උරග සූත්‍රය කියලා සූත්‍රයක්. මේ සූත්‍රය හරි ලස්සනට පැහැදිලි කරනවා ක්‍රෝධය හටගත් සැනින්ම ප්‍රතිකාර කරන්න ඕන කියන කාරණය. ක්‍රෝධය, තරහව, කේන්තිය මේ අපි සමාන වචන වලින් මේ පැහැදිලි කරන්නේ ඒ ස්වභාවයන් හටගත් මොහොතේම යම් කිසි කෙනෙකු ප්‍රතිකාර කරනවා නම් ඒක තමයි වඩාත්ම වැදගත් වෙන කාරණාව. ඒකට හේතුව තමයි මම මුලිනුත් සඳහන් කළා ක්‍රෝධය කියන එක සර්ප විෂක් වගේ ශරීරගත වෙන්නේ. සර්ප විෂක් ශරීරගත වුණු ගමන් වෛද්‍යවරයෙක් කරන්නේ ඒකට අදාළ බෙහෙත් මොනවා හරි තමහරලාට ගස්වල කොළ වෙන්න පුළුවන්, පොතු වෙන්න පුළුවන්, මුල් වෙන්න පුළුවන්, ගෙඩි වෙන්න පුළුවන්. මේ දේවල් අරගෙන වහාම ප්‍රතිකාර කරලා ඒ විෂ නැති කරන එක තමයි කරන්නේ. ඒ වගේ සර්ප විෂක් බඳු මේ ක්‍රෝධය හටගත් මොහොතේම ප්‍රතිකාර කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයා තමයි බුදුහාමුදුරු පැහැදිලි කරන්නේ මේ සසර සයුර තරණය කරන. ඊතර මෙතර හැරපියා හරියට සර්පෙක් හැවදාලා යනවා වගේ මේ සසර කතරේ නිදහස් වෙන්නේ එවැනි උතුම් පුද්ගලයෝ කියලා. ඒ තරම්ම ක්‍රෝධය කියන එක බලවත්. ඒකට හේතුව තමයි පඬිතුහාරු මුලින් සඳහන් කළා අපේ අරමුණක් ආවට පස්සේ ඒකට ප්‍රතික්‍රියා දක්වන ප්‍රතිචාර දක්වන ක්‍රම දෙකක් තියෙනවා. එක්ක ඇලෙනවා එහෙම නැත්නම් අපේ විරුද්ධව
ප්‍රතිචාර දක්වනවා. එතකොට මේ දෙක ගත්තන් පස්සේ ඇලීම තුලින් සහ එහෙම නැත්නම් අපි ලෝභ හෝ රාග කියන ස්වභාවයෙන් ඒ වගේම මෝහ කියන ස්වභාවයෙන් මිනිස්සෙක් හෙලන්න පුළුවන් පහත් තැනට වඩා පහත් තැනකට අදම තිරස්චීන තත්වයකට මිනිස්සු ඇදලා දමනවා ක්‍රෝධය. ඒකෙන් ක්‍රෝධය බලවත්ම යෙදෙනකොට තමයි ඒ අමානුෂික තත්වයන්ට පව ඇති වෙන්න. තමහට අම්මා තාත්තා පව මරන්න පුළුවන්. Taman නැති කරගන්න පුළුවන්. ඒ වෙන තත්වයක් නැති වෙන්නේ ඒ ස්වභාවය පාලනය කරගන්න බැරි වුණාට පස්සේ. අපේ ධර්ම ග්‍රන්ථවල එක් තැනකදී පැහැදිලි කරනවා මහා සමය සූත්‍රයේදී සංකුද්දෝ අසයන් වශයෙන් කියලා. සංකුද්දෝ කියලා කියන්නේ බෙහෙවින් අතිශයින් කිපුණු කෙනාට ක්‍රෝධ කරන කෙනාට අසයන් වශයෙන් කියලා කියන්නේ Tamanවත් පාලනය කරගන්න බෑ කියලා. Taman පාලනය කරගන්න බෑ. ස්වයං වශයෙන් කියලා කියන්නේ අපි හිතමු දැන් වෛද්‍යවරයෙක් යටතේ ප්‍රතිකාර කරන රෝගියෙක් ස්වයං වශයෙන් නෙවෙයි. දැන් මේ කාලේ කොරෝනා හින්දා අපිට සිදු වෙන සමහරලාට වෛද්‍යවරුන් යටතේ ආරක්ෂක අංශ යටතේ එයාලා දෙන නීති රීති වලට අනුව ක්‍රියාත්මක වෙන්න. අපිට ඒක උල්ලංඝනය කරන්න බෑ. එතකොට අපි ස්වයං වශයෙන් පුද්ගලයෝ නෙවෙයි. අපිට කැමති දෙයක් කන්න, කැමති තැනක යන්න, එන්න බෑ. අපි එතකොට අසයන් වශයෙන් පාලනයෙන් තොරයි අපේ පාලනයෙන්. ඒ වගේ ක්‍රෝධයෙන් තරහවෙන් යුක්ත පුද්ගලයාත් පාලනයෙන් තොර පුද්ගලයෙක්. තමහලාට කියන වචන දන්නේ නැහැ, කරන ක්‍රියා දන්නේ නැහැ. ඒක ඇති වුණු මොහොතේම අපි ප්‍රතිකාර කරනවා නම් ඒක පාලනය කරගන්න පුළුවන්. ඒකට තියෙන්න ඕන දේ තමයි ඒ පුද්ගලයා තුළ අනිවාර්යයෙන්ම සිතක් තියෙන්න ඕන. මගේ සිත පිරිසුදු කරගෙන මම ජීවත් විය යුතුයි කියන හැඟීම. ඒ සඳහා උත්සාහ ගන්න පිරිසක් බවට පත් වෙන්නට ඕන. එහෙම නැත්නම් ඒ කාර්ය කරන්න බෑ. නිසා පළමුවෙන්ම තේනට ඕන Tamanගේ වැරදි අඩුපාඩු හිඩස් ටික තේරුම් ගන්න පුළුවන් ශක්තිය Tamanට තියෙනවා. Taman කේන්ති ගන්න කෙනෙක් මේක පාලනය කරගන්න ඕන. මගේ සිත පිරිසුදු කරගන්න ඕන. ඒ කියන සිතුවිලි ටික නැත්තම් ඒ සඳහා උත්සාහයක් යොදන්නේ නැත්තම් අපිට තරහව ක්‍රෝධය කියන එක පාලනය කරගන්න බෑ. නිසා අනිවාර්යයෙන්ම අපි ජීවත් වෙනකොට ඒව තේරුම් අරගෙන ඊට විරුද්ධව එහෙම නැත්තම් ක්‍රෝධය නැති කරගන්න විදිහට කටයුතු කරන්න ඕන. අපේ අමුදුර ඔබ වහන්සේට අදහසක් තියෙනවා. මේ අපේ ගෞරවනීය අරිය ධම්මහාමුදුරෝ සිද්ධ කරපු ඊටාම සරල පැහැදිලි කිරීමට පොඩි එකතු කිරීමක් කරන්න. මේකෙදි ඊටාම අර වැදගත් දේ තමයි ප්‍රායෝගික පැත්තෙන් කල්පනා කරලා බැලුවහම මේ තමන්ගේ හිත තමන් දැකීමේ හැකියාව දියුණු කර ගැනීම කියන කාරණේ. ඒ කියන්නේ තමන්ගේ හිත තමන් දැකීමේ හැකියාව තරහ පාලනය කර ගැනීමේදී ඒක ඊටාම වැදගත් කාරණයක්. දැන් මේකෙදී මුලින්ම අවශ්‍ය කාරණේ තමයි සංසුන් සිතක් තිබීම කියන එක. ඒක බුද්ධ ධර්මයේ පැහැදිලි කරන්නේ හරියට වතුර භාජනයක ගැඹුර අපිට දකින්න බෑ. වතුරට පාටක් මිශ්‍ර කරලා තියෙනවා. ඒ වගේ තමයි රාගයේ තියෙන වෙලාවට, කාමච්ඡන්දයේ තියෙන වෙලාවට අපේ හිතේ උනත් ගැඹුර අපිට දකින්න බෑ. ද්වේෂයෙන් තරහෙන් ඉන්න වෙලාවටත් ඒක හරියට කියන්නේ නටන වතුර වගේ කියලා. එතකොටත් අපිට මේකේ ගැඹුර දකින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මූලිකම අවශ්‍ය දේ තමයි මේ සංසුන් මනසක් ගොඩනගා ගැනීම කියන එක. සංසුන් මනසක් ගොඩනගා ගැනීමට ඔබටත් මටත් අවශ්‍ය කාරණේ තමයි අර අපි කියපු කරුණාව, මෛත්‍රිය, කළගුණ සැලකීම, ශ්‍රද්ධාව වැනි ගුණ ක්‍රමානුකූල අපේ හිත තුළ පෝෂණය කරගත්තාම ඔබටම අත්දකින්න පුළුවන් ඔබේ හිත සංසුන් වීම කියන කාරණේ. අන්න ඒ වගේ තැනකට ආවහම බුදු සමයේ මේ බෞද්ධ ඉගැන්වීම් වල යෙදීමක් තියෙනවා යෝනිසෝ මනසිකාර කියලා. මේ යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ සිටිවිල්ලක මුල ඉඳලා හටගත්ත තැන ඉඳලා හිමින් නිවී හැනහිල්ලේ සංසුන් මනසින් දැකීම කියන කාරණය. මේක ඊටාම වැදගත්. ද්වේෂයක් තමන්ගේ හිතේ ඇති වෙනකොට තරහක් හිතේ දැන් ගෙදර ඉන්නකොට කෙනෙකුට තමන්ගේ දරුවොත් එක්ක තරහක් ඇති වෙන්න පුළුවන්. තමන්ගේ භාර්යාවත් එක්ක තරහක් ඇති වෙන්න පුළුවන්. ටෙලිෆෝන් කෝල් එකක් ආවහම ඒකට තරහ ඇති වෙන්න පුළුවන්. ප්‍රවෘත්තියක් දැක්කහම ඒකට තරහ ඇති වෙන්න පුළුවන්. සමහරට වැස්සොත් ඒකට තරහ ඇති වෙන්න පුළුවන්. කරන්ට් එක ගියොත් ඒකට තරහ ඇති වෙන්න පුළුවන්. එතකොට දැන් තරහ ද්වේෂය හිතට ආව ගමන්ම තමන් කළ යුතු පළවෙනි දේ සංසුන්ව දෙනිත් පියාගෙන දැන් මගේ හිත තුළ තරහක් ඇවිල්ලා තියෙන. මොන හේතුවක් මොන කාරණයක් පදනම් කරගෙනද මේක පටන් ගත්තේ කියලා අර මුල ඉඳලා මෙනෙහි කිරීම තමයි යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ. මේකට ඊටාමත් විශිෂ්ට අභ්‍යාසයක් අපේ බුදු සමයේ උගන්වනවා. ඒ තමයි ඉස්සෙල්ලම අපි පුහුණු කළ යුතුයි අපේ මේ
ආස්වාස ප්‍රශ්වාස දෙක දකින්න. ආස්වාස ප්‍රශ්වාස දෙක කියන්නේ නිරන්තරයෙන් අපේ ශරීරය තුළ ජීවත් වීම සඳහා සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා. හුස්ම ගැනීමයි හුස්ම හෙලීමයි කියන එක. සංසුන් මනසකින් හුස්ම ගැනීමත් හුස්ම හෙලීමත් කියන එක දකින්න හොඳට පුරුදුනොත් අපිට මේ ඔක්සිජන් සාමාන්‍ය වාතයේ පරිසරයේ තියෙන වාතය මේ නාස්පුඩු වලින් ඇතුල් වෙලා පෙනහළු දක්වා ගිහිල්ලා පෙනහළු වලින් පෙරිලා ඔක්සිජන් විදියට ලේ ධාතුවට එකතු වෙනවා. ඊට පස්සේ ශරීරය තුළ දූෂණය වෙච්ච වායුව කාබන් ඩයොක්සයිඩ් විදියට මේ නාසයෙන් පිට වෙලා එනවා. මේක ඊටාම සෞඛ්‍ය සම්පන්න ක්‍රියාවලිය. ඒක ඊටාම නිවිච්ච හිතින් දකින්න කියනවා මේක අභ්‍යාසයක්, ටූල් එකක්. ඒ දැක්කහම අපි පුරුදු කරගන්න යම්කිසි ක්‍රියාවලියක් Taman තුල සිද්ධ වෙන, තමා තුල තමන්ගේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන යම්කිසි ක්‍රියාවලියක් සංසුම් මනසින්, නිවුණු මනසින්, තැම්පත් මනසින්, බුද්ධිමත් මනසින් දැකීමේ අභ්‍යාසය තමයි මේකෙන් අපි පුරුදු කරන්නේ. එතකොට තමන් තුල තරහක් හටගත්ත වෙලාවක උනත්, වෙන ක්ලේශයක් බලවත් වෙච්ච වෙලාවක උනත් අර සංසුම් මනසින්ම තමන්ගේ මේ හිත දැකීමේ හැකියාව තියෙනවා. ඇත්තටම දැන් මේ තමන්ගේ හිත තුල කළගුණ සැලකීම කියන පින්සිතවිල්ල, කරුණාව කියන පින්සිතවිල්ල, මෛත්‍රී කියන පින්සිතවිල්ල, බුද්ධ ආදී උතුමන් පිළිබඳ ඇති කරගන්නා ශ්‍රද්ධාව, ගෞරවය කියන මේ සිතවිලි වලින් අපේ අර කෙලෙස් වල ඊටාම බලවත් තත්වයන් පාලනය කළ සංසුන් සිතක් ඇති කර ගැනීමේ ක්‍රමය මූලිකවම කියවෙන්නේ. ඒ තත්වයටපත් වුණාට පස්සේ අර මනස තුල මේ දේශය හටගන්න හැටි, මේකට හේතු එකතු වෙන හැටි, මේක ක්‍රියාත්මක වෙන හැටි, ඊට පස්සේ මේක මේ බලවත් තත්ත්වයටපත් වෙන හැටි, ඒව වචන වලින් පිට වෙන හැටි, ක්‍රියාවන්ගෙන් තමන්ට හෝ තව කෙනෙකුට හානි වෙන තත්ත්වයට මේවා වෙනස් වෙන හැටි තමන්ටම විශ්ලේෂණය කරලා දකින්න පුළුවන්. මෙහෙම තමාව දැකීම, තමාව නිරීක්ෂණය කිරීම තමන්ට පුරුදු විය හැකි තාම උසස් ආධ්‍යාත්මික අභ්‍යාසයක් විදියට තමයි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ. තරහ පාලනය කරගන්න කායික මානසික සංසුන්භාවය කොයිතරම් දුරට ප්‍රයෝජනවත් වෙනවද කියන එක මේ හැම පැහැදිලි කිරීමක් තුළම ඔබට ලැබෙන්නේ නැති කියන විශ්වාසය පුද්ගලිකව මට තිබෙනවා. තරහවෙන් හැම මොහොතකම ජීවත් වෙන කෙනෙකුට නම් අද මේ කතා කරපු කාරණා ලොකු බලපෑමක්, සාධනීය බලපෑමක් කරයි කියන විශ්වාසයත් අපිට තියෙනවා. අපි තවත් ටිකක් කතා කරනවා. කෙටි වෙලාවක් තමයි අපිට ඉතිරි වෙලා තිබෙන්නේ. නමුත් මේ මොහොතේ තවත් වටිනා යම් කිසි දෙයක් කතා කරන්න පුළුවන් වටින නිසා මම අපේ ආමඳුර පැත්තට යමු. අපේ ආමඳුරේ මේ මොහොත පිළිබඳව කතා කරොත් එහෙම දැන් අද දවස මුළු බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ලබන සඳුදා වෙනකන්. ඒ වගේම දිවයිනේ තවත් ප්‍රදේශයන් කිහිපයකට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අනික් පළාත් වල ඉන්න ප්‍රදේශවල සිටින ජීවත් වෙන බොහෝ පිරිසක් ටිකක් නොසන්සුන්භාවයෙන් ඉන්න මේ මොහොතේ Tamanගේ ශරීර සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් පිළිබඳව. මේ තත්වෙත් එක්ක දැන් ඇඳිරි නීති සමයේ නිවසට වෙලා කොටු වෙලා ඉන්න සමහර නිවෙස්වල සමාජිකින් අතර යම් යම් අර්බුද ඇති වෙන්න පුළුවන් ඉඩ කඩක් තිබෙනවා ඔය අපි කතා කරන මාතෘකාව හේතුවෙන්. ඒ නිසා මේ මොහොත කොහොමද අපි අවබෝධ කරගත යුත්තේ සහ තරහ ඇති වෙනවා නම් ඒ තරහ පාලනය කරගන්න මේ අවබෝධය කොයිතරම් දුරට ප්‍රයෝජනවත් වේද? පින්නතුනි, හිතවතුනි, අපි හැමදෙනාම මේ ගත කරන්නේ අපි අපේ රටේවත් අපි අපේ ලෝකයේ තුලවත් ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙච්ච තත්ත්වයක නෙවෙයි. මේක අපි ධර්මයේ දැනගෙන තිනවා. අපි හිතන දේවල් වෙන්නේ නැහැ. හැබැයි අපි නොහිතන දේවල් තමයි ලෝකේ වෙන්නේ. ඒ වගේ අනපේක්ෂිත තත්ත්වයක තමයි අද අපි ගත කරන්නේ. ඔබ ඔබේ නිවසට සීමා වෙලා, අපි තම තමන්ගේ පළාත්වලට සීමා වෙලා මේ වෙලාවේදී ගෙදර ඉන්නකොට, ඒ වගේම තමයි ඔබ ඔබේ තන වාසය කරනකොට නොඉවසිලිවන්තකම, ඒ වගේම තමයි නුරුස්නා ගතිය කියන එක ස්වාභාවිකව තමන්ගේ හිත තුළට එන්න පුළුවන්. ඒ නිසා තරහ ගැනීම, ඒ වගේම තමයි තරහ සහගත සිතිවිලි වගේ දේවල් ඊටාම පහසුවෙන් තමන්ගේ හිත තුළ උපදින්න පුළුවන් කාලයකයි අපි මේ සියලු දෙනාම ඉන්නේ කියන එක ඊටාම හොඳට තේරුම් අරගෙන මේ වෙලාවේ අපි අර කන්ති කියන ගුණය, ඉවසීම කියන ගුණය තථාගත බුදුරජාණන් වහන්සේට ගෞරව කිරීමක් විදියට සහ මිනිසුන් සහිත සකල සත්වයා වෙත අපිට යහපතක් කරන්න පුළුවන්
අවස්ථාවක් විදියට කල්පනා කළා. නැත්තම් සියලු දෙනාගේ යහපත වෙනුවෙන් මේ මොහොතේදී මගේ ඉවසීම, තම තමන්ගේ ඉවසීම සහ බුද්ධිමත්ව ඥානවන්තව කටයුතු කිරීම, ධර්මානුකූලව මේ මොහොත ගත කරන්නට උත්සාහ කිරීම මේ මුළු ලෝකයේම යහපත වෙනුවෙන්, රටවාසී සියලු දෙනාගේම යහපත වෙනුවෙන් අපිට සිද්ධ කරන්න පුළුවන් ඊටාම උතුම් දෙයක් ලෙස සලකලා තරහවක්, නුරුස්නා ගතියක් හිත තුළ ඇති වුණොත් මෛත්‍රියෙන්ම එය පාලනය කර ගැනීමට කටයුතු කිරීම ඊටාම උතුම් දෙයක් විදියට අද මේ උතුම් ඉල්පුර පසළොස්වක් පොහෝ දින කල්පනා කරමු. හොඳයි. ඒතක මම ඔබ වහන්සේ පැත්තට යමු වෙනවා දැන්. නිවසේ රැඳී සිටින මේ මොහොත පිළිබඳව කතා කරමු නිසා මම අහන්නේ. නිවසේ රැඳී සිටින යම්කිසි කෙනෙකුට අධික කේන්තියක් යනවා නම් මේ මොහොතේ අපි මෙච්චර වෙලා කතා කරපු කාරණා පිළිබඳව තියෙන අවබෝධයත් එක්ක අනෙක් පාර්ශවවලට මේක දැනෙන විදිහ කොහොමද කියන අවබෝධය ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් පුංචි දරුවන් ඉන්නවා නම් පුංචි දරුවන්ට දෙමාපියන්ට අධික ලෙස කේන්ති යනවා නම් ඒක දරුවන්ට බලපාන්නේ කොහොමද? වැඩිහිටි පිරිස් ඉන්නවා නම් වැඩිහිටි දෙමාපියන් ඉන්නවා නම් ඒ අයට ඒ වයසත් එක්ක කොයි විදිහට මේක බලපාන්නේ? අනෙක් පාර්ශවයන් වල මානසිකත්වය පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන් හැකියාව දියුණු කරගන්න එක කොයිතරම් දුරට වටිනවද අපේ හැමදෙරේ මේ වගේ වෙලාවක? මේ වෙලාවේ ඇත්තටම ඉතින් අපි හැමදෙනාම කරන්න ඕන අනිත් කෙනා පිළිබඳව හිතලා Tamanගේ ඇවතුම් පැවතුම් සකස් කර ගැනීම. මම නිසා තවත් කෙනෙක් අසතුටින් නම් නොසතුටින් නම් ජීවත් වෙන්නේ ඒක මට ගැළපෙන්නේ නැහැ කියන හැඟීම ඇති කරගෙන ඒ තරහ පාලනය කරගෙන කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. අපේ සූත්‍රයක් තියෙනවා සල්ලේක සූත්‍රය කියලා. ඒ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ ලාමක ධර්ම 44ක් පාලනය කරගන්න ක්‍රමයක් කියන ඒක එක ක්‍රමයක් තමයි චිත්තුප්පාද පරියාය කියලා කියන්නේ. එතෙන්දී බුදුහාමුදුරුවෝ දේශනා කරන චුන්දහාමුදුරුවන්ට චිත්තුප්පාදම්පි කෝවහං චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි. කුසල් සිතක් ඇති කර ගැනීම විශිෂ්ටයි ශ්‍රේෂ්ඨයි කියලා. Tamanට ඇති වෙනවා නම් සිතුවිල්ලක් මම මගේ තරහව කේන්තිය පාලනය කරගෙන හැමෝම එක්ක හොඳින් ඉන්න ඕන කියලා. ඒක ක්‍රියාත්මක නොකලත් ඒ සිතුවිල්ල හරිම විශිෂ්ටයි ශ්‍රේෂ්ඨයි. එයි කවදා හරි ඒ පුද්ගලගේ කේන්තිය නිවලා හොඳ කෙනෙක් බවට පත් වෙන්නේ ඒ සිතුවිල්ල. නිසා හැම මොහොතෙම එවැනි සිතුවිලි ඇති කරගෙන මං හොඳ කෙනෙක් බවට පත් වෙන්න ඕන, මගේ කේන්තිය තරහව පාලනය කරගන්න ඕන, තවත් කෙනෙකුට කරදරයක් නොවන විදියට මං ජීවත් වෙන්න ඕන. ඒ කියන හැඟීම ඇති කරගන්නව නම් ඒ සිතුවිල්ලම ශ්‍රේෂ්ඨයි විශිෂ්ටයි කේන්ති ගත්තත් ඇයි කවදා හරිම ඒ පුද්ගලයා නිවැරදි මාර්ගයට ගන්න ඒ සිතුවිල්ල. ඒ නිසා එවැනි ධර්මයේ තියෙන්න ඕන අපිට ඒ වගේ අවස්ථාවන් පාලනය කරගන්න. සා ධර්මයට අනුගත වෙලා ධර්මය අහලා බලලා දැකලා සාකච්ඡා කරලා එවැනි සිතුවිලි ඇති කරගන්න පුළුවන් නම් නිරන්තරයෙන්ම ඒක තමයි වඩාත්ම වැදගත් වෙන කාරණය. බොහොම පිං ඔබ වහන්සේලා දෙනමටම අද දවසේදී මේ විදිහට හිරු සීල පාරමිතාව තුල මෙවන් වූ වටිනා මාතෘකාවක් පිළිබඳව මෙවන් වූ කාලෝචිත මාතෘකාවක් පිළිබඳව කතා බහ කරන්න මේ ස්ථානයට වැඩම කිරීම පිළිබඳව අපි තාමත් ගෞරවපූර්වකව නමස්කාර පූර්වක ස්තුතිවන්ත වෙමින් මේ මොහොතට සමුදෙන්න සූදානම් අපිට ලැබිලා තියෙන කාලය අවසන් නිසා විශේෂයෙන්ම ඓතිහාසික කල්යාණී රාජමහා විහාරාධිකාරී කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රාජකීය පණ්ඩිත ආචාර්ය දිනියාය පඤ්ඤාලෝක බුද්ධරක්කිත හිමිපාණන්ට වහන්සේට ඉතාමත් ගෞරවපූර්වක ස්තුතිවන්ත වෙමින් අද මේ ආකාරයට සමුදෙන ඒ වගේම ගාල්ල හිනිදුම හබරකඩ ශ්‍රී විජයානන්ද පිරිවෙන් රාජමහා විහාරවාසී කැලණිය විශ්වවිද්‍යාලයේ ආරාධිත කතිකාචාර්ය රාජකීය පණ්ඩිත දර්ශනපති ලේල්වල අරියදම්ම හිමියන්ටත් ස්තුතිපූර්වකව ගෞරවපූර්වකව සමුදිනවා අද දවසේදී අපේ කතා බහෙන්. හිතවතුනි අද මේ ආකාරයට හිරු සීල පාරමිතාව හිරු ලයිව් ස්ටුඩියෝ කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙන විට මේ උතුම් වූ පොහොය දිනේදී අපි ඔබට නිරන්තරයෙන් මතක් කරන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුව හැම මොහොතකම කටයුතු කරන්න. මොකද හේතුව මේ මොහොතේ රටේ පවතින තත්ත්වය, මේ මොහොතේ ලෝකයේ පවතින තත්ත්වය අපි නිවැරදිව අවබෝධ කරගත යුතුයි. ඒ අවබෝධය ඔබට තිබෙන බව අපි විශ්වාස කරනවා. ඒ නිසා සමස්තයක් විදිහට රට යම්කිසි හෝ අගාධයකට ඇද වැටෙන්නට අවශ්‍ය කරන ඉඩකඩ ඔබේ නොසලිකිලිමත්කම නිසා තියන්නට එපා. ඒ මතක් කිරීමත් එක්ක අපි මේ කතා බහ අවසන් කරමින් කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙනවා. හිරු සීල පාරමිතාව අද දවසේදී තවදුරටත් ක්‍රියාත්මක වීමට නියමිතයි. හිරු TV, හිරු FM සමගාමී විකාශයක් ලෙසටයි මේ කටයුත්ත සියල්ලක් සිදුවන්නේ. ඒ නිසා හිරු TV නරඹන්නටත් හිරු FM ශ්‍රවණය කරන්නටත් ඔබට හැකියාවක් තිබෙන බව මතක් කරමින් අපි කෙටි විරාමයකින් පසුව නැවතත් හිරු සීල පාරමිතාවෙන් මුණ ගැසෙන බලාපොරොත්තු වෙන දැනට ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙනවා.